අපි දැන් කතා කරන්න යන්නේ contemporary theories යටතේ තියෙන පළවෙනි theory එක cognitive evaluation theory කියලා තමයි මේ theory එක ගැන මේ theory එක හඳුන්වන්නේ. එතකොට මේ theory එකෙන් කතා කරන්නේ අපි මේ extrinsic motivation කියන ඒවා වලින් intrinsic motivation එකට වන බලපෑම ගැන තමයි අපි කතා කරන්නේ. extrinsic motivation එක දෙන motivators තියෙනවානේ. මේ motivators වලින් මෙම intrinsic motivation කියන එකට කරන බලපෑම ගැන තමයි අපි cognitive evaluation theory එකේදී කතා කරන්නේ. එතකොට මේ intrinsic motivation කියන්නේ මොකක්ද? intrinsic motivation කියලා කියන්නේ අපේ හිත ඇතුළේම ඇති වෙන motivation. ඒ කියන්නේ කිසිදු බාහිර බලපෑමකින් එහෙම නැත්නම් බාහිර සාධකයක බලපෑමකින් තොරව අපේ හිත තුළම ජොබ් එක කරගෙන යන්න ඇති වෙන කැමැත්තට අපි කියනවා intrinsic motivation කියලා. එතකොට මේ extrinsic motivation කියන්නේ මොකක්ද? extrinsic motivation කියන්නේ intrinsic motivation එකේ අනිත් පැත්ත. බාහිර පාර්ශවය විසින් ලබා දෙන සාධකයක් නිසා ඇති වෙන motivation එකට අපි කියනවා extrinsic motivation එක කියලා. මේක ඇති වෙන්නේ බාහිර සාධකයක් හේතු කරගෙන මේක ඇති වෙන්නේ බාහිර සාධකයකින් තොරව අපේ අභ්‍යන්තරයෙන් ඇති වෙන motivation එකට අපි කියනවා extrinsic motivation එක කියලා. එතකොට මේ theory එකේ කියන විදිහට අපේ මේ extrinsic motivation එක කියන්නේ අපේට කවුරු හරි බාහිරින් extrinsic motivator එකක් දුන්නොත් අපේ හිත ඇතුලේ තියෙන මේ intrinsic motivation එක කියන එක අඩු වෙනවා කියලා තමයි කියන්නේ. මේ extrinsic motivator එක අපිට බාහිරින් කවුරු හරි දුන්නාම අපේ මේ extrinsic motivation එක කියන එක මේ extrinsic motivation එකක් අපිට බාහිරින් දුන්නාම අපේ මේ intrinsic motivation කියන එක අඩු වෙනවා කියලා තමයි මේ cognitive evaluation theory එකේදී කියන්නේ. එතකොට තවදුරටත් කතා කරද්දී අපි මේකට මොකද්ද ඇයි මෙහෙම වෙන්නේ කියලා හිතුවොත් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි කැමැත්තෙන් පොඩි කාලේ ඉඳන් ක්‍රිකට් ගහනවා. දැන් ක්‍රිකට් ගහලා දිගටම ක්‍රිකට් ගහනවා. අපි තනිකර අපේ සිය කැමැත්තෙන් තමයි මේ ක්‍රිකට් ගහන එක කරන්නේ. කියන්නේ අපේ හිත ඇතුලේ තියෙන කැමැත්ත. අපේ intrinsic motivation එකකින් හින්දා තමයි අපි මේ ක්‍රිකට් ගහන එක කරන්නේ. හරි. එතකොට අපිට කවුරු හරි ඇවිල්ලා extrinsic motivation එක motivate එකක් දෙනවා රුපියල් 500ක් දෙනවා අපි ක්‍රිකට් සෙල්ලම් කරන හැම දවසකටම අපිට රුපියල් 500ක් දෙනවා කියලා කියනවා. එතකොට දැන් අපි ක්‍රිකට් ගහන්නේ දවසට හම්බ වෙන රුපියල් 500 හින්දා තමයි ක්‍රිකට් ගහන්නේ. එතකොට දැන් අපි රුපියල් 500ට ක්‍රිකට් ගහගෙන යනකොට සතියක් විතර ක්‍රිකට් ගහුවට පස්සේ අපිට අර කෙනා 500 දෙන එක නවත්තනවා. දැන් අපිට 500 හම්බෙන්නේ නැහැ ක්‍රිකට් ගහනවට. එතකොට අපිට දැන් අර 500 හම්බෙන්නේ නැති නිසා අපි දැන් අර මුලින් ඉඳන් ගැහුවා වගේ කැමැත්තෙන් ක්‍රිකට් ගහන්නේ නැහැ. මොකද අපිට හම්බුන සල්ලි ටික අපිට නැති වුණාම අපි එතන ඇති වෙන අර dissatisfaction එක හේතු කරගෙන අපි එතකොට දැන් අර intrinsic motivation එකෙන් කලින් තනිකරම සමන්ගේ කැමැත්තෙන්ම කරපු ක්‍රිකට් සෙල්ලම දැන් අපි කරන්නේ නැහැ මේ විදිහට. මොකද අපි හිත තුල දැන් motivation එක නෙමෙයි තියෙන්නේ අපේ හිත තුල තියෙන dissatisfaction එක. මොකද අපිට කලින් බාහිරේ හම්බෙච්ච සල්ලි ටික නැති වෙච්ච හින්දා. ඒ කියන්නේ කවුරු හරි ඇවිල්ලා අපිට extrinsic motivator එකක් දුන්නොත් අපේ intrinsic motivation එක ටික කලකින් නැති වෙලා යනවා. ඒ හින්දා මේ theory එකේදී කියන්නේ extrinsic motivator එකක් අපිට දුන්නොත් intrinsic motivation එක නැති වෙනවා කියලා තමයි එහෙම නැත්නම් අඩු වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට අපි මේක ඇතුළේ කතා කරන ප්‍රධාන කරුණු කිහිපයක් ගැන කතා කරොත් මේකේ කියනවා මේ intrinsic motivation එක තියෙනවා නම් කාගේ හරි හිතක් තුල එයා ඒ employee වඩා සාර්ථකයි. ඒ employee ගේ performance එක ඉතාමත් වැඩි. intrinsic motivation එකක් හිත ඇතුලේ තියෙන කෙනෙක් extrinsic motivator එකක් දීලා motivate කරපු කෙනෙක්ට වඩා ඉතාමත් හොඳට වැඩ කරනවා කියලා මේ theory එකේ කියනවා. ඒ වගේම extrinsic motivation එක motivators ගත්තොත් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් verbal කියලායි tangible කියලායි. කියන්නේ මෙතනදී verbal කියන එකේදී කවුරු හරි දැන් සුපර්වයිසර් කෙනෙක් ඇවිල්ලා අපිට හොඳයි කියලා කිව්වහමත් අපිට motivation එකක් ඇති වෙනවා. අපේ හිතට motivation එකක් ඇති වෙනවා. ඒ කියන්නේ verbally දෙන motivators වෙන්නේ ඔය අපි ඇවිල්ලා appreciate කරන ඒවා අපි අනිත් අයට අපිට අපේ හොඳ අනිත් අයට කියන ඒවා ඒ වගේ දේවල් verbally දෙන්න පුළුවන් motivation. එතකොට මේ tangible motivation කියන්නේ ඔය පඩිය වැඩි කිරීම bonus එකක්. එතකොට තව මොනවා හරි benefit ටිකක් දෙන එක tangible motivators වලට තමයි වැටෙන්නේ. එතකොට මේ theory එකේ තව කියනවා මේ verbal extrinsic motivator එකක් අපිට දුන්නොත් අපේ මේ intrinsic motivation එක අඩු වෙන්නේ නැහැ. අපේ intrinsic motivation එක
වැඩි වෙනවයි කියලා කියනවා verbal extrinsic motivator එකක් අපිට දුන්නොත්. එතකොට ඒ වගේම කලින් දේ වෙනවා හැබැයි අපිට tangible motivator extrinsic motivator එකක් දුන්නොත් කලින් කියව විදිහට අඩු වීමක් තමයි වෙන්නේ. verbal extrinsic motivator එකකට වැඩි වෙනවා intrinsic motivation එක. tangible එකක් දුන්නොත් intrinsic motivation එක අඩු වෙනවා කියලා තමයි මේ theory එකේ කියන්නේ. එතකොට මම අර කලින් කිව්වා මෙහෙම අපි මේක සාර්ථකව කරනකොට ඒ කියන්නේ intrinsic motivation එකක් හිතේ තියෙන කෙනෙක් වඩා සාර්ථකයි extrinsic motivator එකක් තියෙන කෙනෙක් වඩා extrinsic motivation එකක් තියෙන කෙනෙක්ට වඩා කියන්නේ බාහිර බලපෑමකින් ඇති වෙන motivation එකක් තියෙන කෙනෙක්ට වඩා intrinsic motivation එකක් තියෙන කෙනෙක් වඩා සාර්ථකයි කියන එක තමයි මේ theory එකේ ප්‍රධාන වශයෙන්ම කියන්නේ අපේ මේ theory එකට අනුව. එතකොට මේ theory එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ ඔච්චරයි. මෙතනින් cognitive evaluation theory එක ඉවරයි. අපි ගිහලා බලමු ඊළඟ contemporary theory එක විදිහට තියෙන්නේ මොකක්ද කියලා. ඊළඟට අපිට කතා කරන්න තියෙන contemporary theory එක තමයි management by objective කියන theory එක. management by objective කියන theory එකේදී කරන්නේ business එකේ පළවෙනියටම මුළු organization එකටම අදාළ වෙන goal එකක් හදනවා. මුලින්ම මුළු organization එකටම පොදු වෙච්ච goal එකක් හදනවා මුලින්ම. ඊට පස්සේ goal එක, මේ main goal එක පොඩි පොඩි specific goals වලට කඩනවා. පොඩි පොඩි specific goals වලට කඩලා අදාළ ඒකකයන්ට ලබා දෙනවා. කියන්නේ තමන් බලන්නේම organization එකේ goal එකක් හදලා ඒ goal එක අනිත් functions වලට අදාළ වෙන විදියට කුඩා කොටස් වලට කඩලා ඒවා අදාළ function වලට ලබා දෙනවා. එතකොට මේ function වලින් එයාලගේ තියෙන අනිත් කොටස් වලට ඒක තවත් කඩලා දෙනවා. එහෙමම main goal එක කුඩා කොටස් වලට බෙදලා ඒක තමාගේ hierarchy එකේ යට ඉන්න කොටස් වලට බෙදලා දෙන එක තමයි මේ management by objective කියන එකේදී වෙන්නේ. ප්‍රධාන goal එක පොඩි පොඩි කෑලි වලට කඩලා තමාගේ hierarchy එකකින් පහළ ඉන්න අයට ලබා දෙන එක තමයි මේ management by objective එකේදී වෙන්නේ. මේ ක්‍රමේ වඩාත් හොඳ වෙනවා. මොකද මේකේ හැමෝටම decisional making power එකක් යන හින්දා වඩා කාර්යක්ෂමතාවයකින් වගේ වඩා satisfy වෙලා මේ employeesලා වැඩ කිරීමට ගොඩක් උත්සාහ දරනවා මේ theory එකේදී. එතකොට මේකේ අපි ප්‍රධාන වශයෙන්ම මේ management by objective කියන එක කරන්න නම් ව්‍යාපාරය තුල පළවෙනිටම තියෙන්න ඕනේ goal specification එකක්. ඒ goal එක අනිත් අයට අදාළ වෙන විදියට අදාළ කරලා පොඩා කොටස් වලට කඩන්න පුළුවන් හැකියාව අදාළ පළවෙනිටම හදන ලොකු goal එකේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ goal specification එක කියන්නේ ඒකට. goal specification එක පළවෙනිටම තියෙන්න ඕනේ. එතකොට ඒ වගේම participative decision making process එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයාට විතරක් තීරණ ගන්න බෑ මෙතන. මෙයාට මේ organization එකේ උඩම ඉන්න CEO කියන කෙනාට තනියම තීරණය ගන්න බෑ මගේ main goal එක මේක කියලා. මොකද අනිත් අයට ගැළපෙන විදිහට main goal එක හදන්න ඕනේ හින්දා හැමෝම එකතු වෙලා තීරණ ගන්න process එකක් තමයි මේක ඇතුලේ තියෙන්න ඕනේ. ඒ හින්දා participative decision making process එකක් තියෙන්න ඕනේ. ඒ වගේම මෙතන තියෙන්න ඕනේ හොඳ time frame එකක්. ඒ කියන්නේ දැන් අපි main goal එක achieve කරගන්න මේක කුඩා කොටස් වලට බෙදලා පහළටම දෙනවා. එතකොට මේ පහළම ඉන්න සේවකයාට අපි time frame එකක් දෙන්න ඕනේ මේ කාලෙවිදී ඔයා මේක achieve කරන්න ඕනේ කියලා. එහෙම time frame එකක් දුන්නේ නැත්නම් කවදා හරි ওই පොඩි කෑලි ටික ඔක්කොම එකතු වෙලා මේ main goal එකට එන කාලයක් යනවා ගොඩක් කල් ගත වෙන හින්දා අදාළ විදිහට time frame එකක් යටට එනකම්ම හදලා තියෙන්න ඕනේ. එතකොට මේ time frame එක තියෙන්න ඕනේ. ඒ වගේම අන්තිමටම අපිට තියෙන්න ඕනේ performance feedbacks තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වගේ goal එකක් achieve කරගද්දී මේ අන්තිම තැන ඉඳන් වැඩ ටික හරියට වුණාද කියලා මෙයාට දැනගන්න නම් අනිවාර්යෙන් performance feedbacks ගන්න ඕනේ. වැඩ කරලා තියෙන විදිය feedback එකකින් තොරතුරු ලබා ගන්න ඕනේ. නැත්තම් වැඩ වුණාද නැද්ද කියන පිළිබඳ තොරතුරු මෙයාට එන්නේ නැහැ. මොකද හැමෝම decision making power එකකින් කොටසක් හැමෝටම ලබා දීලා තියෙන හින්දා ඒ හින්දා හැමෝගෙම performance එක දැනගන්න performance feedback එකක් මේක ඇතුලේ තියෙන්න ඕනේ. ඒ කරුණු ටික තියෙනවා නම් management by objective කියන එක සාර්ථකව ඉටු කරගන්න පුළුවන් වෙනවා. හරි. එතකොට මෙතනින් අපි management by objective කියන එක ඉවරයි. අපි ඊළඟ contemporary theory එක ගිහිල්ලා බලමු මොකක්ද ඒක කියන්නේ කියලා. හරි. අපි දැන් කතා කරන්නේ contemporary theories යටතේ තියෙන ඊළඟ theory එක self efficacy theory කියලා තමයි මේ theory එක හඳුන්වන්නේ. එතකොට මෙතන self efficacy කියලා කියන්නේ යම් කිසි කෙනෙක්ට යම් කිසි දෙයක් කරන්න පුළුවන් කියලා හිතේ තියෙන විශ්වාසයට තමයි අපි self efficacy කියලා කියන්නේ. يعني අපේ employee කෙනෙක්ට අපි task එකක් දුන්නාම ඒ task එක යාට කරන්න පුළුවන් කියලා එයාගේ හිතේ විශ්වාසයක් තියෙනවා නම් අපි ඒකට තමයි කියන්නේ self efficacy කියලා. එතකොට මෙතන self efficacy කියන එකදී self efficacy එක තියෙන කෙනෙක්
වඩා හොඳට වැඩ කරනවා. කියන්නේ එයාගේ හાર્ඩ් වර්ක් එකක් තමයි තියෙන්නේ. එතකොට එයාගේ ඩිටර්මිනේෂන් එක ඉතාමත් වැඩි. ඒ වගේම එයාගේ කැපවීම උනන්දුව හැමදේම වැඩි. ඒ වගේම එයා මොටිවේට් වෙලා තමයි ඉන්නේ. මොකද එයා දන්නවා එයාට ඒ දේ පුළුවන් කියලා. එයාට ඒ දේ පුළුවන් නම් එයා මොටිවේට් වෙලා ඉන්නවා ගොඩක්. එතකොට මෙහෙම මොටිවේට් වෙච්ච නැති කෙනෙක් ඉන්නවා නම්, ඒ කියන්නේ self efficacy එක අඩු කෙනෙක් ඉන්නවා නම්, ඒ self efficacy කියන එක වැඩි කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒකේ පළවෙනි එක ගත්තොත් මේ inactive mastery කියන එකේදී inactive mastery කියන එකේදී වෙන්නේ අපි experience එක අරගෙන අපි යම් කිසි දෙයක් එක දිගට කරලා අපිට අපේ ගැන විශ්වාසයක් ඇති වෙන එක තමයි මේ inactive mastery කියන්නේ. අපේ performance එක වැඩි වෙනවා. අපි වැඩේ කරලා අපි දැන් දන්නවා වැඩේ කරලම තියෙනින්ද අපි දන්නවා අපිට මේ වැඩේ පුළුවන් කියලා අපේ හිතේ විශ්වාසය තියෙනවා. කියන්නේ අපේ self efficacy එක වැඩි වෙනවා මේ inactive mastery කියන එකේ. ඊට පස්සේ vicarious modeling කියන එකේදී වෙන්නේ මෙතනදී අපි තව කෙනෙක් දිහා බලන් ඉඳලා ඉගෙන ගන්න එක තමයි වෙන්නේ. අපි තව කෙනෙක් දිහා බලන් ඉඳලා ඉගෙනගෙන අපි දැන් දන්නවා අපිටත් මේ වැඩේ පුළුවන් කියලා. ඒතකොට අපේ මේක නිසාත් අපේ self efficacy එක වැඩි වෙනවා. ඒතකොට මෙතන verbal persuasion කියන එකේදී වෙන්නේ verbal extrinsic motivation එකක් ලබා දෙනවා. ඒ කියන්නේ පිටින් කවුරු හරි verbal appreciation එකක් popularity එකක් ඇති කරලා දෙනවා. ඒක හින්දා මෙයා විශ්වාස කරනවා එයාට ඒ දේ පුළුවන් කියලා. අපි යම්කිසි පොඩි වැරද්දක් එක්ක වැඩක් කරාම අපේ මැනේජර් කිව්වොත් "ඔයා හොඳට මේ වැඩේ කරලා තිනවා. ඔයාට හොඳට පුළුවන්" කියලා. එතකොට මෙයාගේ හිතේ විශ්වාසයක් ඇති වෙනවා. "ඔව් මට මේ දේ පුළුවන්" කියලා. ඒ තමයි verbal persuasion එක. මෙතන aroused කියන එකෙන් අදහස් කරන්නේ මේ කිසිම දෙයක් නෙමෙයි. මෙතන තනිකර තියෙන්නේ internal වෙන දෙයක්. මෙයාගේ emotion එකෙන් එයාට කියනවා ඔයාට පුළුවන් කියලා. emotionally එයා හිතා ගන්නවා මට මේක පුළුවන් කියලා. එහෙම ඇති වෙන self efficacy එක තමයි මෙතනදී කියවෙන්නේ. එතකොට මේ ක්‍රම හතරෙන්ම self efficacy එක අපිට හදන්න පුළුවන්. self efficacy theory ගැන කතා කරන්න තියෙන මෙච්චරයි. අපි ඊළඟට ගිහිල්ලා බලමු ඊළඟ theory එකේ මොකක්ද කියන්නේ කියලා. හරි. අපි දැන් contemporary theories වලදී තියෙන ඊළඟ theory එක ගැන තමයි කතා කරන්න යන්නේ. මේ theory එක හඳුන්වන්නේ reinforcement theory කියලා. මේ theory එකේ ප්‍රධාන වැදගත් කරුණු පහක් ගැන තමයි කතා කරන්නේ. පළවෙනි කරුණ තමයි මේක කියනවා behavior එක රඳාපවතින්නේ environment එක මත කියලා. environment එක මත කියන අපගේ වටපිටාව මත අපගේ හැසිරීම රඳාපවතිනවා කියලා කියනවා employee කෙනෙක්ගේ. එතකොට මේ theory එකේ ඊළඟට කියනවා internal feelings වගේ දේවල්. internal feelings, ideas, emotions වගේ දේවල් වැදගත් වෙන්නේ නැහැ කියලා කියනවා මේ theory එකට අනුව. කියන්නේ employees ලගේ feelings, ideas ඒ වගේ දේවල් වැදගත් වෙන්නේ නැහැ කියලා මේකෙදි කියනවා reinforcement theory එකට අනුව. එතකොට අපි ඊළඟ කරුණයටදී දක්වනවා මේකේ කියනවා අපගේ behavior එක කියන එක. behavior කියන එක control වෙන්නේ. يعني අපගේ behavior එකක් තියෙනවනේ ඒක control වෙන්නේ behavior එක නිසා ඇති වෙන consequences මත කියලා. يعني අපේ behavior එක තීරණය වෙන්නේ අපගේ behavior එක නිසා ඇති වෙන consequences එහෙම නැත්නම් ප්‍රතිඵල මත කියලා. ඒ කියන්නේ අපි නරක දෙයක් කරනවා කියලා يعني අපි කරපු දෙයක් නිසා නරක ප්‍රතිඵලයක් ඇති වුණොත් ඒක නරක දෙයක් කියලා අපි ඊළඟට ඒ behavior එක කරන්නේ නැතුව ඉන්නවා කියන එක තමයි මේ theory එකේ තුන්වෙනි කරුණෙන් ඉදිරිපත් කරන්නේ. يعني අපගේ behavior එක අපගේ consequences මත රඳාපවතිනවා කියලා තමයි කියන්නේ. හරි. එතකොට ඊළඟට මේකෙන් කියනවා මේක motivational theory එකකට වඩා මේක behavioral analysis එකක් කියලා. මේක motivational theory එකට වඩා behavioral analysis එකක් කියලා කියනවා. මොකද මේක ගත්තොත් cognitive පදනමට වඩා මේක behavioral පදනම මත පදනම් වෙලා කරපු theory එකක් විදිහට තමයි හඳුන්වන්නේ. ඊළඟට අපි කතා කරනවා මේකේ අන්තිම කරුණ මේකේ කියනවා motivators. ඒ කියන්නේ අපි ලබා දෙන බාහිර කරුණු වගේ දේවල් motivation එක ඇති වෙන්න බලපාන කරුණු වගේ දේවල් කියන්නේ motivators මත behavior එක තීරණය වෙනවා කියලා ප්‍රධාන වශයෙන් ඒක නෙමෙයි එකම කරුණ කියලාත් කියනවා. behavior එකට බලපෑම් කරන්න පුළුවන් කරුණක් විදිහට මේකේ දක්වලා තියෙනවා motivators. ඒ වුණාට motivatorsම විතරක් නෙමෙයි මේකට බලපාන එකම සාධකය කියලා තියෙනවා. හැබැයි යාලා මේ theory එක යටතේ කතා කරන්නේ motivators ගැන විතරයි. එතකොට මේ theory එක කතා කරන ප්‍රධාන කරුණු පහ තමයි යෝක.
එතකොට අපි ගිහිල්ලා බලමු ඊළඟ තියරේ එකේ මොකද්ද කියන්නේ කියලා. හරි. අපි දැන් ඊළඟ කතා කරන්නේ අපේ ඊළඟ කන්ටෙම්පරරි තියරි එක. ඒක හඳුන්වන්නේ ඉක්විටි තියරි කියලා. මෙතනදී මේ තියරි එක කතා කරන ප්‍රධානම දෙයක් තමයි සෑම සේවකයෙකුම තමන්ගේ ඉන්පුට් එකට ගැලපෙන අවුට්කම් එකයි අතර තියෙන රේෂියෝ එක තමන් එක්ක වැඩ කරන අනිත් අය එක්ක හරි ගැලපෙන වෙනත් පාර්ශවයක අතර සසඳලා බලනවා කියන එක තමයි මේ ඉක්විටි තියරි එකේදී කියන්නේ. තමන් කියන්නේ තමන් යොදවන ඉන්පුට් එක වෙන්නේ තමන් යොදවන මහන්සිය කැපවීම තමයි තමන්ගේ ඉන්පුට් එක අවුට්කම් එක වෙන්නේ තමන්ට හම්බ වෙන සැලරිස් ඇන්ඩ් බෙනිෆිට්ස් ටික තමයි අවුට්කම් එක වෙන්නේ. මේ දෙක අතර තියෙන රේෂියෝ එක අනිත් අයට හම්බෙලා තියෙන තමන්ගේ මට්ටමේ ඉන්න අනිත් අයට කොහොමද හම්බෙලා තියෙන්නේ කියන එක සසඳලා බලනවා කියලා තමයි මේ ඉක්විටි තියරි එකේදී කියන්නේ. එතකොට මේ ඉක්විටි එක කියන්නේ තමන්ගේ ඉන්පුට් එකයි අවුට්කම් එකයි අතර තියෙන රේෂියෝ එක තමන් සසඳලා බලන අනිත් පාර්ශවයේ එක්ක සමාන වෙනවා නම් ඒ රේෂියෝ දෙකම එයා සසඳලා බලන අනිත් කෙනාගේ තමන්ගේ රේෂියෝ දෙකම සමාන නම් එතකොට කියනවා එතන ඉක්විටි එකක් තියෙනවා කියලා. එතකොට මෙතන under rewarded කියලා කියන්නේ තමන් සසඳලා බලන පුද්ගලයාත් එක්ක බලද්දී තමන්ගේ අවුට්කම් එකට තමන්ට හම්බෙලා තියෙන අවුට්කම් එක අඩුයි නම් under rewarded කියලා කියනවා. under rewarded වුණාම employees ලගේ හිතේ ඇති වෙනවා anger කියන එක. anger කියන එක ඇති වෙනවා under rewarded වුණා. එතකොට මෙතන over rewarded කියලා කියන්නේ තමන් සසඳලා බලන පුද්ගලයාත් එක්ක බලද්දී තමන්ට වැඩිපුර reward හම්බෙලා. තමන්ට වැඩිපුර මුදල් හම්බෙලා තියෙනවා නම් එතකොට එතන ඇති වෙන්නේ guilt කියන එක. guilt කියන එක ඇති වෙනවා. එතකොට මේ හැඟීම් දෙකේම යටතේ මිනිස්සු වැඩ කරන්න ගියාම එතන හරි performance එකක් ගන්න බැරි වෙනවා. ඒ හින්දා equity එක තියෙන එක තමයි වඩා සුදුසු කියලා මේ තියරි එකේදී කියන්නේ. ඒ කියන්නේ තමන් සසඳලා බලන relevant පාර්ශවත් එක්ක මේක ගැලපෙන්න ඕනේ තමන්ගේ ratio එකයි යාළගේ ratio එකයි ගැලපෙන්න ඕනේ. ගැලපෙන්න ඕනේ කියලා තමයි මේ තියරි එකේ කියන්නේ. එතකොට මේ යම්කිසි පුද්ගලයෙක් තව පුද්ගලයෙක් එක්ක සසඳනවානේ සසඳන පුද්ගලයෙක් ගැන තමයි මෙන්න මෙතනදී අපි කතා කරන්නේ. සාමාන්‍යයෙන් employee කෙනෙක් කාත් එක්ක සසඳලා බලන්න කියන එක තමයි මෙතනදී අපි කතා කරන්නේ. එතකොට මෙතන පළවෙනියටම සසඳලා බලන ක්‍රමයේ තියෙනවා self insight කියලා. self insight කියන්නේ තමන් මේ කම්පැනි එක ඇතුළෙම වෙන ජොබ් එකක් කරද්දී හම්බුන පඩියත් එක්ක දැන් හම්බෙන පඩිය සසඳලා බලන එක තමයි self insight කියලා කියන්නේ. එතකොට ඊළඟට තියෙනවා self outside කියලා. self outside කියන එකේදී වෙන්නේ තමන් මේ කම්පැනි නැතුව වෙන කම්පැනි එක වැඩ කරද්දී හම්බුන පඩියත් එක්ක තමන්ට දැන් හම්බෙන පඩිය සසඳලා බලන එක තමයි self outside කියලා කියන්නේ. එතකොට මෙතන other inside කියලා කියනවා. other inside කියන එකේදී වෙන්නේ අපි අපේ කම්පැනි ඇතුලේ වැඩ කරන වෙනත් ඉන්ඩිවිජුවල් කෙනෙක් එහෙම නැත්නම් වෙනත් පුද්ගලයෙක් හරි ගෲප් එකක හරි තමන්ගේ මට්ටමේ ඉන්න වෙනත් පුද්ගලයෙක් හරි ගෲප් එකක හරි හම්බුන පඩිය තමන්ගේ පඩියත් එක්ක සසඳලා බලන අපේ කම්පැනි ඇතුලේම ඉන්න. එතකොට මේකේ අද අවුට්සයිඩ් කියන එකේදී වෙන්නේ අපේ කම්පැනි නෙමෙයි අපි අඳුරන අපේ කම්පැනි නැතුව වෙන කම්පැනි එකක වැඩ කරන අපේ මට්ටමේ ඉන්න කෙනෙක්ගේ පඩිය එක්ක අපි සසඳලා බලන එක තමයි අද අවුට්සයිඩ් කියලා කියන්නේ. එතකොට තව අපි කතා කරන්න ඕනේ මේ තියරි එකේ යටතේ ඉනික්විටි එකක්. ඉනික්විටි එකක්. ඒ කියන්නේ තමන් සසඳලා බලද්දී සමාන වෙන්නේ නැහැ. ඉනික්විටි එකක් ඇති වුනහම එම්ප්ලොයිස්ලා රියැක්ට් කරන විදිහ ගැන තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. ඉනික්විටි එකක් ඇති වුනහම කියන්නේ නැත්තම් අපේ පඩියත් අප සඳහන් බලන අනිත් එක්කනත් එක්ක සමාන වෙන්නේ නැති වුනහම එම්ප්ලොයිස්ලා මුලින්ම කරන්නේ තමන් යොදවන ඉන්පුට් එක වෙනස් කරනවා. තමන් යොදවන මහන්සිය කැපවීම වෙනස් කරනවා. එතකොට එහෙම නැත්තම් ඊළඟට එයා කරන්නේ තමන්ගේ අවුට්කම් එක චේන්ජ් කරගන්න උත්සාහ කරනවා. තමන්ගේ අවුට්කම් එක තමන්ට හම්බෙන වැටු per rewards වෙනස් කරගන්න උත්සාහ කරන එක තමයි දෙවෙනියට කරන්නේ. එහෙම නැත්තම් තුන්වෙනියට එයා කරනවා ඒක කරගන්නත් බැරි වුණොත් තමන්ගේ persistence එක. ඒ කියන්නේ තමන් යම්කිසි goal එකක් කරා maintain කරගෙන යන උත්සාහය වෙනස් කරනවා. තමන්ගේ persistence එක වෙනස් කරනවා. ඊට පස්සේ ඒකත් බැරි වුණොත් අනිත් අයගේ persistence එකත් මෙයා වෙනස් කරනවා. මේ අනිත් අයට මෙහෙමයි කියලා එක ඒවා අනිත් අයගේ තියෙන කැපවීමත් එයා වෙනස් කරනවා. ඒත් බැරි වුණා. ඒත් බැරි වුණාට පස්සේ මෙයා කරන්නේ තමන්ට ඉන්න referent person. ඒ කියන්නේ තමන්ගේ supervisor එහෙම නැත්නම් තමන්ගේ manager කෙනාව වෙනස් කරන්න එයා department එකකින් අයින් වෙලා වෙන department එකකට යන එක තමයි ඊළඟට කරන්නේ. තමන්ගේ referent person වත් වෙනස් කරලා ඒක හරි ගියේ නැත්නම් එතකොට එයා කරන්නේ company අතහැරලා යන එක තමයි පස්වෙනි අවස්ථාව විදිහට එයා කරන්නේ company අයින් වෙන එක. මේ ටික තමයි අපි
ඉක්විටි තියරි එක යටතේ කතා කරන්න තියෙන්නේ. අපි ගිහින් බලමු අපේ අන්තිම තියරි එක මොකක්ද කියලා. හරි. අපි එහෙනම් කතා කරන්න යන්නේ අපේ contemporary theories යටතේ තියෙන අන්තිම තියරි එක තමයි expectancy theory කියන තියරි එක. මේකෙදි කියන්නේ යම්කිසි පුද්ගලයෙක් කියන්නේ අපි වුණත් කම්පැනි එක වැඩට ගියාම අපි ගෙදර හැසිරෙන විදියට නෙමෙයි හැසිරෙන්නේ. අපි කම්පැනි එක හැසිරෙන්නේ වෙනත් විදියකට. අන්න එහෙම යම්කිසි පුද්ගලයෙක් කම්පැනි එක ඇතුලේ යම්කිසි ආකාරයකට හැසිරෙන්න දරන උත්සාහය තීරණය වෙන්නේ කරුණු දෙකක් මත කියලා තමයි මේ තියරි එකේ කියන්නේ. මේ කරුණු දෙක තමයි පළවෙනියටම එයාට හම් වෙන අවුට්කම් එක. ඒ වගේම ඊළඟ කරුණ තමයි මේ තියරි එකට අනුව කෙනෙකුට හම් වෙන අවුට්කම් එක එහෙම නැත්නම් ඒගේ සැලරි එකයි රිවෝඩ්ස් වගේ දේවලුයි ඒ රිවෝඩ්ස් එයාට කොච්චර කැමැත්තක් ඇති කරනවද එයාගේ අවුට්කම් එකයි ඒ අවුට්කම් එකේ ඇට්‍රැක්ටිව්නස් එකයි මත එයා කම්පැනි එක ඇතුලේ හැසිරෙන විදිහ රඳා පවතිනවා කියලා තමයි මේ එක්ස්පෙක්ටන්සි තියරි එක ගැන එක්ස්පෙක්ටන්සි තියරි එකෙන් කියන්නේ. එතකොට මෙන්න මෙතනින් අපි තියරිස් ටික ඔක්කොම කතා කරලා ඉවර කරනවා. motivational theories ඔක්කොම මෙතනින් ඉවරයි. අපි ඊළඟ දවසේ ඊළඟ පාඩමත් එක්ක හම්බෙමු. ඔයාලට සුබ දවසක්.